ඒ ඔයගලන්ට ප්‍රශ්න පත්‍රයේදී A1 2 කියලා කොටස් දෙකක් හම්බ වෙනවා. හරිද? right. දැන් මම එක ගැන කතා කරා. මේ එක කියන විදිහට පුතේ ඔයාලට papers දෙකක් තියෙනවා. පළවෙනි papers එකේ තියෙනවා කෙටි ප්‍රශ්න 25. හරිද? එතකොට මේ කෙටි ප්‍රශ්න 25 එකකට ලකුණු දෙක ගන්න පුතේ ඔයාලට ලකුණු 50ක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයගලන්ට මේකෙම මේක එක කොටස පුතේ අපි A කොටස කියලා ගත්තොත් මේක ඊට පස්සේ B කොටස උගන්වන්න තියෙනවා පුතේ ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ප්‍රශ්න 5. හරිද? ඒකට ලකුණු 10 ගන්න එතනත් 50ක් හම්බ වෙනවා. එතකොට මේ දෙකේම එකතු වුණාට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් හම්බ වෙනවා. හරිද? right. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ A කොටසේ අපිට ප්‍රශ්න 6ක් දෙනවා. අපි 6න් 5ක් හදන්න ඕනේ. 5ට 10 ගන්න ලකුණු 50ක් හම්බ වෙනවා. B කොටසේ ප්‍රශ්න 6ක් දෙනවා. එකෙන් 5ක් හදන්න ඕනේ. 10 ගානේ 50ක් හම්බ වෙනවා. එතන ලකුණු 100යි. මේ දෙක එකතු කරලා පුතේ 200 දෙකට බෙදුවාට පස්සේ අපිට හම්බ වෙනවා 200ට කොච්චරද කියලා. හරිද? 100ට කොච්චරද කියලා හම්බ වෙනවා ඊට පස්සේ. එහෙමයි මේ ප්‍රශ්න පත්‍ර ලියුම සකස් වෙන්නේ. හරිද? right. දැන් එතකොට ඔයා 10 වසරේදී හොඳ මට්ටමක ඉන්න නිසා අපි දැන් සාමාන්‍යයෙන් ඔයාට මම දැන් ඊගාවට කියන පුතේ අපිට කොහොමද මේ ප්‍රශ්නේ එන්නේ කියලා. දැන් පුතේ මේකෙදි කියනවා අපිට සංඛ්‍යා කොටසෙන් 125ක්, බීජගණිතයෙන් 125ක්, ජ්‍යාමිතියෙන් 125ක් සහ ඒ විදිහට අපිට ලකුණු ටික ලැබෙන්නේ. හරිද පුතේ? right. එතකොට අපි ජ්‍යාමිතියටත් මේකෙදි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ජ්‍යාමිති තත්ත්ව කොහොමද පුතේ? Malisha? ජ්‍යාමිතිය පිළිබඳ අවබෝධය කොහොමද ඔයාගේ? අපේ ප්‍රස්ථාර තමයි කරලා තියෙන්නේ අන්තිමට. 10 වසරේ නේද? ඔව්. ඔව් හරි. දැන් මෙහෙම පුතේ මම දැන් අද ඉඳලා කල්පනා කරේ පුතේ දැන් ඔයගොල්ලන්ට 10 වසරේදී දැන් තියෙන ආරංචිත් එක්ක 10 වසරේ අවසාන වාර විභාගේ තියෙන එකක් නෑ වගේ. කෙලින්ම ඔයගලන්ට 11 වසර පටන් ගනී වගේ. හරිද? ඒ නිසා මම මේ කල්පනා කරේ ඔයාලට 11 වසර පළවෙනි පාඩම ඉඳන් කරගෙන යන්නද කියලා. ඒ හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම කරන මේ කෝස් එකේදී පුතේ 10 11 වසර හොඳට කරගෙන යනවා වගේම පාඩම් සියල්ල මේ 11 වසරේ සමහර පාඩම් වලට අවශ්‍ය කරන දැන් අද ඔයාලට පළවෙනි පාඩම කරනකොටම තේරෙයි. සමහර පාඩම් වලට අවශ්‍ය කරන 10 වසර 9 වසර ඊටත් පල්ලෙහා කොටස් වල නම් ඒවත් එකතු කරනවා මම මෙතන. right. ඔයා හිතන්නේ එහෙම කරන එකද හොඳ? නැත්නම් ඔයාලට 10 වසරද සමහර පාඩම් නැවත ඕනේද? අමන්නේ සර් 11 ඉඳන් කරමු. 11 ඉඳන් පටන් ගෙන යමු නේද? හරි. right. හොඳයි. දැන් මම මේක පිළිබඳ අවබෝධයක් තියෙනව නේද? මේක දැන් තේරෙනවනේ. ඔයාලට ඕන නම් මේක නෝට් එකක් දාගන්න අවශ්‍යද? නෑ සර්. නෑ නේ. හරි. හොඳයි. right. දැන් අපි එහෙනම් අද පාඩම පටන් ගමු. අපි මෙතනදී කතා කරන්න පුතේ මේ සංඛ්‍යා පිළිබඳ මුලින්ම තියෙන්නේ. හරිද? මාතෘකාව තමයි තාත්වික සංඛ්‍යා කියලා තියෙන්නේ. තාත්වික සංඛ්‍යා. හරිද? right. මම මේ තාත්වික සංඛ්‍යා කොටසට එන්න කලින් පුතේ මම මේකෙදි මුලින්ම කතා කරනවා මගේ මේ දැන් මගේ රටාවක් තියෙනවනේ මම උගන්වන රටාවක් තියෙනවනේ. හරිද? එතකොට මේ රටාවේදී මම මුලින්ම භාවිතා කරන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. අපි ඒකට කියනවා මූලික ගණිතය කියලා. හරිද? මේ මූලික ගණිතය යටතේ පුතේ නිකිල දශම භාග කොටස් එක්කම තමයි මේ පළවෙනි පාඩම සම්බන්ධ වෙන්නේ. හරිද? right. ඒතකොට අපි මේ මූලික ගණිත පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. නිකිල දශම භාග කියන කොටස් වලට ආවට පස්සේ භාග කියන එක ඔයගොල්ලෝ 10 ඉගෙන ගන්න භාග කියන එකක්. මේ භාග කොටසෙන් පුතේ ඔයාලට ලකුණු 10ක ප්‍රශ්න විභාගෙ තියෙනවා අනිවාර්යයෙන්. එතකොට එහෙනම් පළවෙනි කොටසෙන් ලකුණු 10ක් විභාගෙට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම ප්‍රශ්න කීපයක් මුල් කාලය තුල කරන ප්‍රශ්න කීපයක් පිළිබඳව අවබෝධ කරගන්න දෙවෙනියට මම දර්ශක හා ලඝු ගණන කියන කොටස කරනවා. මේකත් 9 ඉඳන් ඉගෙන ගත්ත කොටසක්. අද එතකොට මෙතනදිත් අපිට මේ සම්පූර්ණ ලකුණු 10ක් ලැබෙන්නේ නැහැ. නමුත් මේක පොතන්ට හෝ සම්බන්ධ කරලා හෙඩි ප්‍රශ්න පත්‍රයට වගේම මේ මිනිත්‍ය පාඩම සම්බන්ධ කරලා ඉන්න කොටසක්. හරිද? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මම ඉගෙන ගන්න මිනිත්‍ය. උගන්වන්නේ මිනිත්‍ය. මිනිත්‍ය කිව්වම ටිකක් අවබෝධයක් නැත්නම් මම මෙතනට විතරක් කරන්න හැටි කියලා දෙන්නම්. මම මිනිත්‍ය කියන්නේ මෙන්න මේ තල රූපයි
ඝන වස්තුවේ සම්බන්ධ පාඩමක්. දන්නවනේ තල රූපික මතකද ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ. සමජතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමාන්තරාශ්‍රය, ට්‍රපීසියම, වෘත්තය, කේන්ද්‍රික khණ්ඩ. ඔන්න ඔය ටිකනේ. නේද? 10 වසරේ ඉගෙන ගන්න මතකයි නේද? ඒවා පරිමිතියින් වර්ගඵලයන් ටික දස්සිත ගානක් එන්නේ. මේ ගාන එන්නේ මොකද අර මම කලින් කිව්ව යෝගක රචනායකයේ පළවෙනි ප්‍රශ්නෙට. හරිද? හරි භාග ගාන වගේම මේකුත් ගානක් එනකොට මෙතනින් මේ විනිශ්චයයේ කොටස ලකුණු 10ක් එනවා යාට. ඒකම ඝන වස්තු ටික. ඝනකයේ ඝනකාමය, ප්‍රිස්මය, පිරමීඩය, සිලින්ඩරය, ගෝලය, කේතුව නේද? චතුස්ථානය ඔන්න ඔය ටික. ඔය ටිකෙන් අපිට අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසේදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ගානක් එනවා. එතකොට එතනම මේ කොටස විතරක් ඉගෙන ගන්නකොට අපි ලකුණු මෙතන 20ක් තියෙනවා. නේද? ඒකට මේ විදිහට ඉතින් හැම පාඩමක්ම ඔයාලට මම පස්සේ පිළිවෙලට විස්තර කරන්නම්. මම මේක ඔයගොල්ලන්ට උගන්වන පිළිවෙල පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්න. මේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා තියෙනවා වගේම දෙවෙනි පාඩම දර්ශක ලබනවා තියෙනවා වගේම ඊගාවට මේ පාඩම් ඔයාගේ අච්චුපතේ තියෙනවා. අද අච්චුපත ඔයාගාව තියෙනද පුතේ 11 වසරේ පළවෙනි කොටස? නෑ සර්. නෑ නේද? හරි මම ඒක ඔයගලන්ට මගේ නිබන්ධන දවසට ලබා දෙන්නම්. ඒකට ඔයාලට අච්චුපතේ අවශ්‍ය කරන දේවල් ඔක්කොම ටික කවර් වෙනවා. අපිට අච්චුපත පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද පුතේ? right. දැන් අපි මම චුට්ටක් ඔයාගේ අහන ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න. අපි එකතු වෙලා කතා කරගමු. ඔයා මයික් එක ඔයා විතරක් ඉන්න නිසා මයික් එක අපි පොඩ්ඩක් මේ වෙලාවේදී චුට්ටක් ඔන් කරලා අපි කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. පුතේ ගණිත සංඛ්‍යා කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොනවද? අපි සංඛ්‍යා වර්ග පිළිබඳව කතා කරනකොට ගණිත සංඛ්‍යා මොනවද පුතේ? 1 2 3 4 කිව්වහම එතනින් ඒ දිගට ඉස්සරහට යන්නේ ගණිත සංඛ්‍යා ටික නේද පුතේ? ගණිත සංඛ්‍යා කුලකේ කිව්වහම 1 2 3 4 කියලා අපිට ඕන ඩොට් එකක් දැම්මම එතනින් ඉස්සරහට ගණිත සංඛ්‍යා ටික තමයි ඔක්කොම නේද? ඒක දන්නව නේද? ඔව් ඊට පස්සේ ප්‍රකෘති සංඛ්‍යා කියලා එකක් තියෙනවා. ප්‍රකෘති සංඛ්‍යා කුලකය. එතකොට ගණිත සංඛ්‍යා සහ ප්‍රකෘති සංඛ්‍යා අතර වෙනසක් තියෙනවා චුට්ටි. රයිට් මේක එක ගුරුවරු සහ එක තැන්වලදී කතා කරන හැටි වෙනස් සුට්ටක්. නමුත් ඒ වුණාට ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙන පිළිවෙලට අපි ගත්තොත් ප්‍රකෘති සංඛ්‍යා. නේද? ඔයගොල්ලෝ උගන්වන්න කියන පිළිවෙලට ගත්තොත් ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ පුතේ මේ ගණන සංඛ්‍යා 1 2 3 4 5 6 කිව්වනේ. ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ බිඳුවේ සිට බිඳුව 1 2 3 4 5 කියන යන්නේ සංඛ්‍යා කුලක තමයි ප්‍රකෘති සංඛ්‍යා කුලකේ කියන්නේ. පැහැදිලිද? ඔව්. නිකිල ඊගාවට නිකිල සංඛ්‍යා කුලකේ නිකිල වර්ග දෙකක් තියෙනවා. ධන නිකිල සංඛ්‍යා කුලකයයි ඍණ නිකිල සංඛ්‍යා කුලකයයි. තේරෙනව නේද? right. එතකොට ඊට පස්සේ අපි මෙහෙම සංඛ්‍යා කතා කරගෙන යනකොට පුතේ අපි කතා කරනවා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා පරිමේය සංඛ්‍යා කියලා. අපි 10 වසරේදී පොඩ්ඩක් කතා කරමු නේද? පරිමේය සංඛ්‍යා කුලකය. මොකද පුතේ පරකීය සංඛ්‍යා කියන්නේ? මලීෂා මතකද පරිමේය සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා? නෑ සර්. මතක නෑ? නෑ. හරි. ඔව්. පරිමේය සංඛ්‍යා කිව්වහම පුතේ අපි සාමාන්‍යයෙන් කියනවා හරයක් සහ ලවයක් සහිතව ලියන සංඛ්‍යා කියලා. මොනවද? හරයක් සහ ලවයක් සහිතව ලිවිය හැකි සංඛ්‍යා වලට අපි කියන මොකද්ද පුතේ? පරිමේය සංඛ්‍යා කියලා. තේරුණා නේද? right. එතකොට මේ සංඛ්‍යා ඊට පස්සේ දෙනවා අපරිමේය සංඛ්‍යා කියලා. මොකද අපරිමේය සංඛ්‍යා කියන්නේ නේ පරිමේය සංඛ්‍යා දන්නවද? අපරිමේය සංඛ්‍යාව කියන්නේ මොකද්ද? පරිමේය නොවන සංඛ්‍යා. හරිද? අපි එහෙම කියමු නේද? right. මම මේක ඉස්සරහට තව ටිකක් විස්තර කරන්නම් පුතේ. right. අපි නම් අද චුට්ටක් ලියන්න පටන් ගමු නේද? මාතෘකාව ලියන්න තාත්වික සංඛ්‍යා. ඉතින් ඔයා මේ සිලොන් ඔන්ලයින් ස්කූල් බිස්නස් ස්කූල් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විෂයන් මොනවද? ගණිතය විතරයි. ගණිතය විතරයි දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ නේද? හරි. මේ ආයතනයේ පුතේ දැන් මෙහෙමයි මම ගණිතය දැන් අවුරුදු 20ක් තිස්සේ උගන්වන ගුරුවරයෙක්. හරිද? ඊට පස්සේ මේ සිලොන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ මම ඇඩ් එකක් දැකලා මම එතකොට ඉල්ලීමක් කරා මාවත් සම්බන්ධ ඒ කියන්නේ මගේ ඇප්ලිකේෂන් එකකුත් දැම්මා. හරි දැම්මට පස්සේ පුතේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන හොඳම ගණිත ගුරුවරයා තෝරා ගැනීමේදී මම ඒ අවශ්‍ය කරන සුසුකම් සපුරා තිබ්බ නිසා මාව ඒගොල්ලන්ගේ ගණිත ගුරුවරයා විදිහට තෝරාගත්තා. ඒ නිසා දැන් මම මේකට සම්බන්ධ වුණාම මම දැක්කා ගොඩාක් මේ ආයතන තුළ තියෙන මේ පහසුකම් ටික.
හරිද පුතේ? ළමයින්ට විශේෂ ළමයි ගැන හිතලා ගන්න ගොඩාක් දේවල් තිබ්බා මේකේ පුතේ. ඒ නිසා මම හිතන්නේ ඔයාට පුළුවන් නම් ඔයාට දැන් මෙහෙම මේ මෙන්න මේ වගේ කාලයක නේද? දැන් මේ වගේ කාලයකදී ඔයගලන්ට ගොඩාක් වැදගත් වෙනවා මේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එක වගේ ආයතනයකට සම්බන්ධ වෙන්න. මොකද හේතුව මොන ප්‍රශ්න ආවත් මොකද පුතේ අපිට මේ ඔන්ලයින් ඉගෙනගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මේක මේ ආයතන තුන පාස්වර්ඩ් එක ඔයාට ඒ ආසිය තියෙනවා පුතේ. හරිද? මේ ආයතන තුන අනිත් විෂයනොත් තියෙනවා විද්‍යාව, ඔයාට අවශ්‍ය නම් ඉංග්‍රීසි, සිංහල නේද? ඒ ඉතිහාසය ලංකාවේ දක්ෂ ගුරුවරු තමයි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පුතේ මම හිතනවා ඉදිරියේදී ඔයාට තියෙන අවස්ථාව අනුව නේද ඔයාට තියෙන ඒ පරාසය තුල ඔයා පුළුවන් විදිහකට මේකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. හරි ඒක පුතේ තව වාසියක් දැන් මම අද ගණිතය අද දවසේ පැයයක් ඔයාට උගන්වලා ඔයාට මේ ගණිතය යම් තැනකට ගේනවා. ඒතකොට මොකද වෙන්නේ ඔයාට හිතෙනවා මේ ගණිත පන්තිය තුල රැඳිලා ඉන්නේ ඒකම ඔයාට මේ ගණිත පන්තිය තුල යම් අදහසක් ආවට පස්සේ ඔයාට පුළුවන් ඉතින් ඔයාගේ යාළුවොත් දැනුවත් කරන්න මේ සම්බන්ධව. හරිද? අපි හැම සම්බන්ධ වෙලා ඉදිරියට මේ වැඩ ටික කරගෙන යමු පුතේ. හොඳයි. දැන් මේ බලන්න. හරි. අපිට මේ සංඛ්‍යා මම මේක මතනවා දැන් පුතේ. අපිට සංඛ්‍යා කියන කුලකය මේ සංඛ්‍යා කුල කුලකය සංඛ්‍යා කියන කොටස අද තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද පුතේ? තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? උඩ දෙන්නේ නේද? සංඛ්‍යා. සංඛ්‍යා කුලකය. හරි තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකකට බෙදනවා පුතේ. right මේ තාත්වික සංඛ්‍යා තමයි අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න දේවල් ටික. හරිද? මම මේක දැන් හොඳටම ඔයාලට හඳුන්වා දෙන්නම්. අතාත්වික සංඛ්‍යා කියන කොටස අපි උසස් පෙළ සහ එතනින් එහාට ඉගෙන ගන්නවා. හරිද? දැන් අපි තාත්වික සංඛ්‍යා පිළිබඳව තමයි අද කතා කරන්නේ. හරිද? මේ තාත්වික සංඛ්‍යා තමයි වර්ග දෙකකට හඳුන්වන්න පුළුවන්. හරිද? මේ තාත්වික සංඛ්‍යා වර්ග දෙකකට හඳුන්වන්න පුළුවන්. පරිමේය සංඛ්‍යා ඒකම අපරිමේය සංඛ්‍යා කියලා. මොනවද පුතේ? පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා කියලා. හරිද? right. ඊට පස්සේ අපි දැන් අපරිමේය සංඛ්‍යා පිළිබඳව අපි වැඩි අවධානයක් අද පාඩමේදී යොමු කරනවා. ඒකම මේ අපරිමේය සංඛ්‍යා පරිමේය සංඛ්‍යාට අපි ඉගෙන ගන්නවා පුතේ. මෙන්න මෙහෙම මම ගන්නම්. නිකිල දශම දැන් අපි ගමු මෙහෙම නිකිලයි භාගයි. හරිද? භාගයටදී අපි වාග වර්ග දෙකක් ඉගෙන ගන්නවා මෙතනදී. භාගයට දශම වර්ග දෙකක් ඉගෙන ගන්නවා. මේ භාගත් ඉගෙනගෙන භාගයට දශම වර්ග දෙකක් ඉගෙන ගන්නවා පුතේ. සමාවර්ත දශමයි අන්ත දශමයි. සමාවර්ත දශමයි අන්ත දශමයි කියලා. හරිද? right. ඊට පස්සේ පුතේ මේ පරිමේය සංඛ්‍යා කියන එක අපිට තවදුරටත් ඉගෙන ගන්නකොට කරණීය කියලා හඳුන්වන අවස්ථාවක් කියනවා. තවදුරටත් ඉගෙන ගන්න අපි මේක හඳුන්වනවා පුතේ අනන්ත දශම කියලා. හරිද? right. දැන් මෙන්න මේ විදිහට පුතේ අපි සංඛ්‍යා ටික දැන් මම මෙතන පොඩි chart එකක් විදිහට ඔයාලට බෙදාගත්තේ පුතේ. ඔතන ඔයාලට ලේසි වෙන්න හින්දා. right. දැන් ඔයාලා ලියනකොට මගේ මෙතන බෝඩ් එකේ යම් කිසි අකුරු වල පැහැදිලිතාවයක් තිබුණා මම මේක ලියපු නිසා පැහැදිලි මදි වගේ නම් මම දැන් කියන්නම් පුතේ. right. අපි ලියමු දැන්. තාත්වික සංඛ්‍යා කියලා මාතෘකාව ලියුවා නේද? right. පුතේ මුලින්ම තියෙන සංඛ්‍යා. හරිද? ඊට පස්සේ පුතේ සංඛ්‍යා වර්ග දෙකකට බෙදෙනවා තාත්වික සංඛ්‍යයයි අතාත්වික සංඛ්‍යයයි. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා. හරිද? හරි. ඊට පස්සේ පුතේ අපි අතාත්වික සංඛ්‍යා සාමාන්‍ය පෙළේ කතා කරන්නේ අපි සාමාන්‍ය පෙළේ කතා කරන්නේ තාත්වික සංඛ්‍යා ගැන. තාත්වික සංඛ්‍යා වර්ග දෙකකට බෙදෙනවා පරිමේය සංඛ්‍යයයි අපරිමේය සංඛ්‍යයයි. හරිද පුතේ? පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. හරිද? හරි.
පරිමේය සංඛ්‍යයි අපරිමේය සංඛ්‍යයි. මලිෂින් එහෙනව නේද මාව? ඔව් සර්. හරි. මේ ලියාගත්ත දේ දෙක? ඔව්. හරි. එතකොට පරිමේය සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා නිකිලයි භාගයි. නිකිල සහ භාග. නිකිල භාග. හරිද? එතකොට භාග දශම බවට පත් කරනකොට භාග වර්ග දශම වර්ග දෙකක් හම්බ වෙනවා. සමාවර්ත දශමයි අන්ත දශමයි. සමාවර්ත දශමයි අන්ත දශමයි. ඉවද පුතේ? ඔව් සර්. අපරිමේය සංඛ්‍යා අපි තවදුරටත් විස්තර කරනවා කරණීය කියලා. කරණීය තවදුරටත් විස්තර කරනවා අන්ත දශම වෙනස. හරිද පුතේ? හරි සර්. right. දැන් අපි මේ එක එක වර්ග ගැන චුට්ටක් ලියාගමු. හරිද? පොඩ්ඩක් ලියාගමු. උදාහරණයකුත් දෙකකුත් ලියමු. right. අපි මුලින්ම ලියමු පරිමේය සංඛ්‍යා කියලා. ලියන්න පරිමේය සංඛ්‍යා කියලා ලියුව නේද? ඔව් සර්. ලියන්න නිකිල දෙකක අනුපාතයක් ලෙස right. වරහන් ඇතුළේ ලියන්න භාගයක් ලෙස ලිවිය හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යාවේ හරි මම පරිමේය සංඛ්‍යාවට උදාහරණයක් ලියමු කියන්නේ මෙහෙම ඍණ 2 ඍණ 5 ඊට පස්සේ ඍණ 3 8 5 මෙතන 3 8 7 කියලා ගමු එහෙනම් 5 කියලා බලන්න නේද ඊට පස්සේ ධන 10 ගමු ධන 5න් 3 right ඔය විදිහට ඕන එකක් මොනවද දෙන්නේ ඕවා අපි කියන්න පුළුවන් මොකද දේ පරිමේය සංඛ්‍යා කියලා පැහැදිලි නේද පුතේ right ඊට පස්සේ ලියන්න ඒක පුතේ මේ දශම සංඛ්‍යාවත් අහිමි වෙනවා ඈ අපි ඔක මේක යටින් විස්තර කරන මේ දශම ගැනත් පරිමේය සංඛ්‍යා වල මේකත් අහිමි හරිද right ඊට පස්සේ ලියන්න නිකිල ගැන ඔයා දන්නවනේ නේද මම මේක ලියන්න ඕනේ නැහැ භාගයක් දන්නවනේ ඔයා නේද right ඊට පස්සේ අපි ලියමු මෙතන මේ පැත්තෙන් අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා හරි ලියන්න මෙහෙම පරිමේය නොවන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හැඳින්වේ. ඒකේ අදහස් ගන්න මොකද්ද පුතේ? ඒ කියන්නේ ඒක එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? භාගයක් ලෙස ලියන්න බැරි වෙන්න ඕනේ. තේරුණා නේද? හරි. භාගයක් ලෙස ලියන්න බැරි වෙන්න ඕනේ. right. ඔයා දැනට ඒක එහෙම තීරුම් කරලා ඉතින් තියාගන්නකො පුතේ. හරිද? මම ඉස්සරහට ඒක පැහැදිලි කරන්නම් තාම ටිකක්. හරිද පුතේ? මලීෂා එනවනේ? සර්. ඔව්. අමන්න ඔයගේ මයික් එක ඔන් එකේ තියාගෙන අපි කතා කරගෙන කරමු මේක. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මේ යටතේ අන්ත දශම කියලා මාතෘකාවක්. හරි. මේ අපි අත්‍යවශ්‍ය කොටස් ටික තමයි දැන් කතා කරන්නේ මෙතන. අන්ත දශම ඉතින් මම ඉස්සරහට ඔයගලන්ට ටියුටර් අප්ලෝඩ් කරනවා. එතකොට පුතේ මම මේ අවශ්‍ය කරන සියලු දේවල් වල සිද්ධාන්ත ඔයගලන්ට දානවා ඉස්සරහට. හරිද පුතේ? එතකොට ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. දැන් අපි මේ පාඩම ඉදිරියට කරගෙන යන අවශ්‍ය නෝට්ස් ටික තමයි මේ කතා කරන්නේ. හරිද පුතේ? අන්ත දශම. හරි. දැන් මේක ගැන අපි ටිකක් කතා කරන්න යන්නේ පුතේ. හරිද? අන්ත දශමයක් කියන්නේ මොකක්ද කියන කතා කරන්න යන්නේ ටිකක්. පුතේ මෙන්න මේ දෙකෙන් එක ගන්නකො. වෙන්නේ නැහැ නේද? අපි බලන්න යමු.
දෙකෙන් එක. හරිද? right. මේ දෙකෙන් එකේ බලන්න පුතේ මේ අපි එක බෙදනවා දෙකෙන්. හරිද? එක දෙකෙන් බෙදනකොට එකට දෙකේ වනේ බිඳුවයි දෙවරක් බිඳුව අඩු කරාම එකක් ඉතුරු වෙන්නේ මෙතන දශම දෙකෙන් බිඳුවක් ගත්තා 10ට දෙකේව 5යි. දෙවරක් 5 කියන දේ 10යි අඩු කරාම බිඳුවක්. පැහැදිලිද? තේරුණා නේද? ඔව් එතකොට මෙන්න ඔන්න උත්තරේ 0.5 කියලා ආවොත් අවසානයේදී බිඳුවක් ආවා. අවසානයේදී බිඳුවක් ආවා. අන්න ඒකට අපි කියන මොකද්ද පුතේ? අන්න ඒ වගේ එකකට අපි කියන මොකද්ද පුතේ? අන්ත දශමයක් කියලා. මෙහෙම අවසානයේ බිඳු වෙනවා. මේ බෙදාගෙන ගිහලා අවසානයේ කොයිලා හරි බිඳු වෙනවා නම් මේක අපි අන්ත දශමයක් කියලා හඳුන්වනවා. පැහැදිලි නේද? right. තව එකක් බලමු අපි 3ට 5. right. 3ට 5 කියන බලන්න පුතේ. අපි 3 බෙදමු 5න් 3ට 5 වෙන බිඳුවයි 5ට බිඳුව අඩු කරා 3 කට දශම දෙක බිඳුව ගත්තම 30ට 5 ඒවා 6යි. 5 6ක් පුතේ 30යි අඩු කරාම බිඳුවයි මෙන්න බිඳුව ඇතුළු 6 කියලා ආවා. හරිද? right. අන්න ඒකත් එතකොට පුතේ අන්ත දශමයක්. හරිද? right. එන අවසානයේදී බෙදාගෙන ඉඳලා අවසානයේ බිඳුවක් එනවනම් අන්න ඒකට අපි කියනවා මොකද්ද පුතේ අන්ත දශමයක් කියලා. පැහැදිලි නේද පුතේ? ඔව් සර්. right. අපි ලියාගමු පුතේ මෙන්න මෙහෙම ලියන්න. right. භාග සංඛ්‍යාව දශම බවට පත් කිරීමේදී ලාභය හරයෙන් බෙදූ විට අවසානයක් සහිත දශම අන්ත දශම වේ. ඉතින් ඔය අර්ථ දැක්කම ඔයා මතක තියාගන්නේ නෑ. හරිද? ඉතින් ඔක නිකන් මම නෝට් එකට අවශ්‍ය නිසා කියන්නේ. හරිද? මම ඔයාට දශම අන්ත දශම හඳුනා ගන්න වෙන ක්‍රමයක් කියලා දෙනවා දැන්. හරිද? ඒක ටිකක් ස්වීක් කරන්න. හැමෝම දන්නේ නෑ ඒක. හරිද? right. පුතේ දැනට ඔයා එනම් මේ දෙක නිකන් දාගන්න පුතේ නිකන් මේ අවකට ඔය උදා ඔය කියපු වාක්‍ය පැහැදිලි වෙන්නේ. අවසාන දේ සටහන් වෙනවා කියන එක පැහැදිලි වෙන්න මේක දෙක දාගන්නකො දැන්. මනීෂ ප්‍රශ්නයක් තිබ්බම මම අහන්න ඕනේ. හරි සර්. ඕකේ. ලිව්වද? ඔව් සර්. ඔව් ඉවරනකොට ටැග් ගාලා කියන්න පුතේ. හරි දැන් මොන්න බලන්න. පුතේ මේකේ හරය දෙක ආවේ. මේකේ හරය පහ ආවේ. හරිද? මම තව එකක් හදනවා. ඔයා තනියම ටැග් ගාලා හදන්න. 7 8 25. හරි? මෙන්න මේකත් මට දෙන්න පුතේ. 3 8 8. මේ දෙක ටැග් ගාලා දශම වලට පත් කරන්න. තනියම පුළුවන් ඉක්මන් කරන්න. ඔයත් එක්ක මාත් ගාට උදව්වට එන්නම්. 25 සරි 7 බෙදනවා 25න් 4 නෑ බිඳුවයි බිඳුවයි අඩු කරාම 7යි දශම දෙක බිඳුව ගත්ත 70ට දෙකයි නේද? 25 දෙකක් 50යි අඩු කරාම 20ක් ඉතුරුයි. තව බිඳුව ගත්තා 8යි. ඊට පස්සේ 200යි අඩු කරාම බිඳුව. අවසාන බිඳුව ආවා නේද? උත්තරේ 0.2යි 8යි. ආවද පුතේ ඔක? ඔව් සර්. හරි. ඒ වගේ වෙන මේකත් හදන්න.
6.3 මෙතන 3 බෙදීම 8 නේද පුතේ 3 නෑ බිංදුවයි බිංදුවයි අඩු කරාම 3යි පුතේ දැන් 38 ඒවා 3යි 24යි නේද අඩු කරාම 6ක් ඉතුරුයි පුතේ තව බිංදුවක් ගත්තා 68 ඒවා කියන්නේ 56ට 7යි නේද 56 අඩු කරාම 4ක් ඉතුරුයි 48 ඒවා 5යි මොකද පුතේ ඔව් 40 අඩු කරාම බිංදුවයි right ඒක තව සානයක් ආවනේ පුතේ right ඒක උත්තරේ 0.3යි 7යි 5 හරි දැන් මෙතන මේ හරය දිහා බැලුවාම 2 එතකොට මේ හරය දිහා ගත්තාම 5 මේ හරය ගත්තාම 25 25 කියන්නේ 5ව 2 නේ මේක හරය ගත්තාම පුතේ 8 8 කියන්නේ 2ව 3ක් හරිද පුතේ තව අවස්ථාවක් ඕනනම් අපිට හදලා බලන්න පුළුවන් දැන් අවශ්‍ය නැහැ මේ දෙවරක් පහ ගත්තාම 10යිනේ එතකොට 2 බලයකුයි 5 බලයකුයි ගුණිතයක් හරිද හොඳට මතක තියාගන්න පුතේ අන්ත දශමයන් ලැබෙන්නේ එක එක අවස්ථා ටික ඔන්න ඔය ටික මොනවද පුතේ අපිට ලැබෙන්නේ මම වැහෙනව නේද alright අපිට ලැබෙන්නේ අවස්ථා ටික තමයි පුතේ හරයේ 2 හෝ 5 හෝ 2 බලයක් හෝ 5 බලයක් හෝ 2 5 බලවල ගුණිතයක් තියෙනවා නම් අන්න පුතේ අපිට අන්ත දශමයක් ලැබෙනවා. ඔක හොඳට මතක තියාගන්න. හරිද? ඔක වැඩි කවුරුත් දන්නේ නැහැ. හරිද පුතේ? අපි ඒක ලියාගමුද? ඔව් සර් ලියන්න මෙන්න මෙහෙම. හරයේ 2 හෝ 2 බලයක් ඒ කියන්නේ 2 බලයක් කියන්නේ මොකද්ද පුතේ? පාදය 2 වෙච්ච දර්ශකයක් නේද? right. 2 හෝ 2 බලයක් 5 හෝ 5 බලයක් 5 හෝ 5 බලයක් හරි. ඊට පස්සේ ලියන්න 2 සහ 5 බලවල ගුණිතයක් ඇත්නම් ඉන් අන්ත දශමයක් ලැබේ. දැන් පුතේ මම මේ කියමු කාරණාව තේරුණාද ඔයාලට? ඔව් සර් තේරුණානේ හොඳයි. ඒ කියන්නේ හරයේ 2 හරි 2 බලයක් හරි 5 හරි 5 බලයක් හරි ඒ බලවල ගුණිතයක් තිබ්බනම් උන අන්ත දශමයක් ලැබෙනවා. පුතේ ඔයා ඕන තැනකදී දැන් ඔයා කරන්න ඕනේ ඔයාගෙන් අහුවොත් දශමයක් භාගයක් පෙන්නන මේක අන්ත දශමද සාමාන්‍ය දශමද වෙන්නේ කියලා ඔයා කරන්න ඕනේ මොකද්ද පුතේ හරය චෙක් කරනවා. හරය චෙක් කරාම 2 තියෙනවද නැත්නම් 2 බලයක්ද තියෙන්නේ. 5 තියෙනවද 5 බලයක් තියෙනවද නැත්නම් 2 සහ 5 බලවල ගුණිතයක්ද තියෙන්නේ. ඔයාලට 2කින් බෙදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ 5න් බෙදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඒ වගේ වෙලාවක අවසානයේ බිඳුව වෙනවා නම් ඔන්න ඔයා තීරණය කරා මොකද්ද මේක අන්ත දශමයක් කියලා. පැහැදිලි නේද? right හොඳයිනේ මනීෂා ඇහෙනවද? ඔව් සර් හරි ලියන්න පුතේ එහෙනම් මාතෘකාව ඊගාවට සමාවර්ත දශම සමාවර්තනේ සමයන්න මායන්න වර්ත දශම ඒක ලියන්නම් බෝඩේ නේ නිවැරදිව සිංහල වචන සමහරලාට ලැබෙන්නේ නැහැ පුළුවන් ගණිත ගුරුවරයානේ නේද right දැන් කමෙන්ට් එකේ බලන්න සමාවර්ත දශම right ඉතින් මේ මොකද්ද මේ සමාවර්ත වෙනවා කියන්නේ අද මම ඉතින් පැහැදිලි කරන්නම් මෙන්න මේ වගේ එකක් අරගෙන මම ගන්න උදේ 2n එක මේක පුතේ අන්ත දශමයක්ද මනීෂා අන්ත දශමයක්ද නෑනේ නේද
මම ඇහෙනවද ඔයාලට? ඔව් සර්. හරි. අන්ත දශමයක් නොවෙන්නේ. ඇයි අන්ත දශමයක් නොවෙන්නේ? ඔයා කොහොමද කියන්නේ ඒක? හරිය දිහා බලන්න. හරිය දෙකක් නෑ. පහක් නෑ. නේද? දෙකක් නෑ, පහක් නෑ. දෙකේ බලයකුත් නෑ, පහේ බලයකුත් නෑ. මේ නිසා මේක 3යි. එහෙනම් මේක අන්ත දශමයක් නොවේ. සාමාවර්ත දශමයක් කියලා කියනවා. තාම කියන්නේ දැන් කියන්න හදන්නේ අපි. ඉතින් ඒක බෙදනවා 3. හරිද? එකට 3 ඒවා නැට. 3 බිංදුව 3යි අඩු කරලා 3 බිංදුවයි අඩු කරාම 1යි. දශම දෙක බිංදුවක් ගත්තා. 10ට 3 ඒවා 3යි 3 3 9 අඩු කරාම 1යි පුතේ. තව බිංදුවක් ගත්තා. 10ට 3 ඒවා 3යි 3 3 9යි පුතේ. තව බිංදුව එතකොට අඩු කරාම 1යි තව බිංදුවක් ගත්තා. ආයි 3යි 9යි අඩු කරාම 1යි. ඉවරයක් වෙනවද පුතේ ඕක? නෑනේ. මේක ඉවරයක් වෙනවද? නෑ. මේ තුනෙන් එකේ මේක බිංදුව 3 3 3 3 3 යනවා. තේරුණාද? right. එකම ඉලක්කම නැවත නැවත යෙදෙනවා. නැවත නැවත යෙදෙනවා. සමාවර්ත සමානව වර්තනය වෙලා යනවා. තේරුණාද පුතේ? මනිෂා? ඔව් සර්. ඔව්. අන්න ඒ නිසා අපි කියන මොකද්ද? මෙන්න මේ වගේ වල සමාවර්ත දශම කියලා. පැහැදිලිද? right. එතකොට මේ සමාවර්ත දශම පුතේ අපිට මෙහෙම මේ විදිහට දක්වන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් පුතේ මෙන්න මේ විදිහට දක්වන්න. බිංදුවයි මේ 3 කියන ඉලක්කමනේ නැවත නැවත යෙදෙන්නේ. ඒ නිසා අපි මේ 3 කියන ඉලක්කම උඩින් සමාවර්ත ලකුණ කියලා කියන්නේ මෙන්න මේ ඩොට් එක තියෙනවා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද පුතේ මේ 3 කියන ඉලක්කම නැවත නැවත යෙදෙනවා කියන්නේ. පැහැදිලිද? ඔව් සර්. right මෙන්න මේ විදිහට එතකොට අපි මේ කියවනවා මොකද්ද? මේ කියවන්නේ මෙන්න මෙහෙමයි. බිංදුවයි දශම සමාවර්ත 3. 3 තමයි සමාවර්ත වෙන්නේ. පැහැදිලිද? right. හොඳයි. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. දශම කොටස සඳහා එක ඉලක්කමක් හෝ ඉලක්කම් ඛණ්ඩයක් නැවත නැවත යෙදේ නම් එය සමාවර්ත දශමයක් ලෙස හැඳින්වේ. හරි. ලියගන්න බැරුණොත් අහන්න පුතේ. ලියුව නේද? හරි. දැන් ඊට පස්සේ තරුවක් දාලා ඊගාව රූලෙන් ලියන්න මෙන්න මෙහෙම අලුත් රූලකින්. හරි සර්. නැවත නැවත යෙදෙන ඉලක්කම ඉහලින් හෝ ඉලක්කම් ඛණ්ඩයක් නම් පළමු ඉලක්කමට සහ අවසාන ඉලක්කමට සමාවර්ත ලකුණ යෙදීමෙන් සමාවර්ත බව දැක්විය හැක. පුතේ දැන් මේ බෝඩ් එකේ තියෙන ටික ඔක්කොම ඔයාලා ලියා ගන්න ලස්සනට.
පුතේ වුණාම ඕකේ කියලා කියන්න. හරි සර්. හොඳයි. right දැන් මම ඔයාලට ගාණක් දෙනවා. මෙන්න මේ ආකාරයට ඒ ගාන හදලා මේ ආකාරයට සමාර්ථ ලකුණ දාලා ලියන්න ඕනේ. හරිද පුතේ? right. මෙන්න ගාන 1 යට 7. පේන්නේ නේද? 1 යට 7. ඉතරයක් නෑ වගේද පුතේ? නෑ සර්. මේ බලන්න මුලින් ආපු ඉලක්කම අවසානයේ ආපු වෙන තැනක් එනවා. ඒ කියන්නේ නැවත නැවත සාමාර්ථ වෙන්න පටන් ගන්නවා කියන එක ඈ. අපි මම බෙදන්න පටන් ගන්නම් මම එකට නෑ බිඳුවයි බිඳුවයි අඩු කරාම මෙයක් විතර බිඳුව ගාලා 10ට 1යි ඊට පස්සේ 7යි අඩු කරාම 3ක් ඉතුරුයි 30ට 7 4යි 28යි නේද අඩු කරාම 2ක් ඉතුරුයි 20ට 7 2යි 14යි නේද අඩු කරාම පුතේ 6ක් ඉතුරුයි ආයි 60ට 7 8යි 56යි නේද අඩු කරාම 4ක් ඉතුරුයි 40ට 7 5යි 35යි අඩු කරාම 5ක් ඉතුරුයි ආයි මොකද වෙන්නේ 50ට 7 7යි 7 වරක් 7 49 අඩු කරාම එකක් ඉතුරුයි ඔන්න ආයි 10ට 7 1යි හරිද දැන් ආයි ඔය රටාවම යන්නේ ඊට පස්සේ ඉස්සරහට නේද right බාන ඊට පස්සේ යන්නේ ආයි 4 2 8 5 7 1 ඕක එනවා නේද පුතේ මනීෂා ඔව් සර්. ඔව් එහෙනම් මේක උත්තරේ වෙන්නේ අන්න ඒක බිංදුව එසම 1යි 4යි 2යි 7යි 2යි 8යි 5යි 7යි 1 නේ ආයි 4යි 2යි 8යි 5යි 7යි 1 කොහොම යනවා හරි එතකොට මේක සාමාවර්ත ලකුණු දාන්නේ කොහොමද ඒකනේ වැදගත් කොහොමද දාන්නේ පුතේ බිංදුවයි දශම 1යි 4යි 2යි 8යි 5යි 7යි right ආයෙ එක පටන් ගන්න ඕනේ දැන් නේද? එහෙනම් මේ සාමාවර්තන ඉලක්කම කොටස තමයි මේ තියෙන්නේ. මේකේ මුල් ඉලක්කමටයි අවසාන ඉලක්කමට තමයි සමාර්ථ ලකුණු දාන්නේ. පැහැදිලිද? ඔව් සර්. ඔව් දැන් මේ කියවන්නේ පුතේ 0.0 සමාවර්ත 1 4 2 8 5 7 1 සමාවර්ත 0.0 සමාවර්ත 1 4 2 8 5 7 පැහැදිලිද දැන්? right මේ ටික ලියාගෙන මේ සාමාවර්ත බව දක්වලා පුතේ ඒක වචනෙට ලියලා තියන්න. එතකොට ඔයාලට ආයේ කවදාවත් ඔක වරදින්නේ නෑ අමතක වෙන්නේ නෑ. හරි කියන්න පුතේ එහෙනම් ඔය ටික ඔක්කොම ඕකේ වුණාම ඕකේ කියන්න පුතේ.
හරි සර්. හරි නේද? right. එහෙනම් ඔයා සාමාවර්ත තව දශම ටිකක් ලියාගෙන කරන්න උත්සාහ කරන්න පුතේ. හරිද? අච්චුවල තියෙනව කොහොමද ඔයා ගාව? නැද්ද? නෑ 11 පළවෙනි කොටස? නෑ. නෑනේ. හරි. මම එහෙනම් දැන් ගණන් ටිකක් දානවා. ඔයාලට මම මේක අච්චුවත ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගත්තම ලැබෙන නිසා මම ඒක අප්ලෝඩ් කරලා දාන්නම් ඔයගොල්ලන්ගේ සයිට් එකට ඔයා ඒක ගන්න. හරිද පුතේ? හරි සර්. right. මම ගණන් ටිකක් දැන් දානවා. ඔයා ගෙදරදී කරන්නේ ඒවා. හරිද? මෙන්න මෙහෙම ලියන්න පුතේ මේ හෝම්වර්ක් එකක් විදිහට මේක ලියන්න මෙන්න මෙහෙම පහත දැක්වෙන භාග සංඛ්‍යාවල හරය පරීක්ෂා කිරීමෙන් අන්ත දශමයක් වේද සමාවර්ත දශමයක් වේද සොයා සමාවර්ත දශම කැටි කොට දක්වන්න. කැටි කොට දක්වනවා කියන්නේ මොකද්ද පුතේ? සමාවර්ත ලකුණු යොදා දක්වන්න. තේරුණාද? පුතේ? ඔව් සර්. ඔව් තේරුණාද? ඔව් සර්. හරි ලියන්න ඉවරයිද? ඔව්. හොඳයි. right. මම දැන් දාන්නම් ඒවා. 4න් 3 5න් 2 20න් 8 3න් 2 6න් 5 7න් 3 පස්සේ යන්න 8න් 7 12න් 5 ඇතිනේ අර තියෙනවනේ right ඔයාලා පරීක්ෂා කරලා ටික කරන්න හරිද පුතේ right මාතෘකාව ලියන්න කරණි මේක ලියාගත්තද පුතේ හරිද හරි සර්. හරි මාතෘකාව කරණි දැන් අපි පරිමේය සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන පොඩි අවබෝධයක් ලබා ගත්තා. දැන් මෙතනදී වලට තව ටිකක් පරිමේය සංඛ්‍යා කියන්නේ කර්ණිම තමයි. ඒතකොට පරිමේය සංඛ්‍යා හඳුනන එක විදියක් කර්ණි. ඒතකොට දැන් පරිමේය සංඛ්‍යා කියන එක මේ කර්ණීය සුළුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද? කරණි. කරණි ලියන්නේ මෙහෙමයි. කරණි. අර මේ දවස්වල මේ ටයිම් කරලා ඉස්සර නමක් දාපු දෙන්නාට ඇත්තට එහෙම නෙවෙයි. අපුරක් දාපු නේද? මේක කරණි. මේ කරණි ගැන අපි කතා කරනකොට එහෙම ලියමු මම 30 වෙනකන් ඉලක්කම් ටික ගත්තා. හරිද පුතේ? right. එතකොට මේ වගේ මම වර්ගමූල ටික ලියනවා. වර්ගමූල අහුන් දාන මේවට.
right. පුතේ දැන් ඔයාට පේනවා මේවායේ දැන් එකේ වර්ගමූලේ පූර්ණ සංඛ්‍යාවක් නොවේනේ. නේද? පූර්ණ. එතකොට මේ පූර්ණ වර්ග සංඛ්‍යා ටික අඳුරන්නේ මේකේ. හරියටම පූර්ණ සංඛ්‍යා වර්ගමූලය ලැබෙන්නේ sorry එකේ වර්ගමූලේ පූර්ණ සංඛ්‍යාවක් තමයි නේ. එකනේ. නේද? තව මේක 4 වර්ගමූලය 2යි නේ. එකේ වර්ගමූලය 1 4 වර්ගමූලය 2යි. ඊට පස්සේ 9 වර්ගමූලය 3යි. 16 වර්ගමූලය 4යි. ඊට පස්සේ 25 වර්ගමූලය 5යි. right එතන යාර ගියාම 36 එහෙම තියෙනව නේද පුතේ? right. එතකොට මෙන්න මේ සංඛ්‍යා ටික හැර ඉතුරු සංඛ්‍යා සියල්ලටම අපි කියන මොකක්ද පුතේ? කරණී කියලා. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. ඔව්. ඒ කියන්නේ වර්ගමූලයේ පූර්ණ වර්ග සංඛ්‍යාව නොවන සංඛ්‍යාවල වර්ගමූල වලට අපි කියන මොකද්ද? හරණී කියලා. right ලියන්න එහෙනම් යටින් මෙන්න මේව ලියන්න. වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවල වර්ගමූල කරණී ලෙස හැඳින්වේ. හරි පුතේ දැන් ඔයාලට පුළුවන් බෝඩ් එකේ තියෙන ටික පොඩ්ඩක් ලියලා තියන්න. මොකද එතකොට ඒක නෝට් එක තව පැහැදිලි වෙනවා කියපු දේ මොකක්ද කියන එක තව පැහැදිලි වෙනවා. right බෝඩ් එකේ තියෙන ටික ඔක්කොම ලියන්න පුතේ ටක් ගාලා. හරි සර්. හරි නේද පුතේ? right. ඊට පස්සේ මාතෘකාව අනුමාතෘකාව නිකන් ලියන්න පුතේ අකිල කරණී කියලා. අකිල කරණී. right. හරි. මම මේක මතනවා පුතේ. දැන් පුතේ මෙන්න මෙහෙම ගත්තොත් වර්ගමූල 20 කියන එක්කෙනා පූර්ණ මේකේ මේක කර්ණියන්නේ නේද පුතේ? එතකොට මේ කර්ණිය තවත් ආකාරයකට ලියන්න පුළුවන් පුතේ. මෙන්න මෙහෙම ගත්තාම පුතේ මේ වර්ගමූල 20 කියන්නේ 4 වරක් 5. හරිද? තේරුණාද පුතේ? පේනවද? ඔව් සර්. බෝඩ් එක හරි. right. එතකොට පුතේ මට මේක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. 4 වැඩි කිරීම
වර්ගමූල 5 කියලා වෙන වෙනම ලියන්න පුළුවන්. හරිද? right. එහෙම ලිව්වහම පුතේ 4 වර්ගමූලය කියන පුතේ 2යි නේද? ඔව්. ඔව්. එතකොට මෙතන 2යි මූල 5 කියලා උත්තරේ ලියන්න පුළුවන්. හරිද? right. එතකොට මෙන්න මේ කරණියක් මෙන්න සරලම ආකාරයට අපි පත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ සම්පූර්ණ සංඛ්‍යාවම වර්ගමූල ලකුණු ඇතුලේ තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? අකිල කර්ණයක් කියලා. මොකද්ද පුතේ? අකිල කර්ණයක් කියලා. එතකොට මේ සංඛ්‍යාවට අපි කියනවා මේකේ සරලම ආකාරය න සරල කර්ණයක් කියලා කියනවා. එතකොට මේක අපි හඳුන්වනවා අකිල කරණි ලෙස. මේක අපි හඳුන්වනවා මොකද්ද පුතේ? සරල කරණී ලෙස. තේරුණාද පුතේ? පැහැදිලිද? ලියන්න මෙන්න සම්පූර්ණ සංඛ්‍යාවම වර්ගමූල ලකුණ තුල ඇතනම් සම්පූර්ණ සංඛ්‍යාවම වර්ගමූල ලකුණ තුල ඇතනම් එය අකිල කරණියකි. ඊට පස්සේ පොඩි තරුවක් දාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. තව දුරටත් සරල කළ නොහැකි කරණී. තව දුරටත් සරල කළ නොහැකි කරණී. සරල කර්ම ලෙස හැඳින්වේ. හැදෙන්නේ පුතේ. right. මෙන්න දැන් මේක ටික ලියාගන්න පුතේ දැන් ගාලා. ඉවරද? ඉවරයි නේද? ඔව් සර්. හරි. අනීෂා තාම බයෙන් දින්නේ නෑ සර්. නෑ නේද? ටිකක් බය නැතුව කතා බහ කරන්න. හරි ඕනම ප්‍රශ්නයක් මයෙන් අහන්න පුතේ. හරිද? ඔයාට ඒ අවස්ථාව තියෙනවා. හරිද? හරි මොනවා හරි තේරෙන්නේ නැති දැනක් තිබ්බොත් ටක් ගාලා මට කියන්න ඕනේ. හරි පුතේ. හෙලෝ. හෙලෝ. හරි මොකද සිලෝන් OBS මොකුත් ප්‍රශ්නයක්ද මට කෝල් එකක් ආවා හරි මනීෂ ඉන්නව නේද ලයින් එකේ ඔව් සර්. හරි රයිට් මට මේ අපේ ආයතනයෙන් කෝල් එක ආවේ ඒකයි මම බැලුවේ මොකද කියලා හරි ඔයාලට ඇහෙන්නේ නැද්ද මොකක් හරි තාක්ෂණික දෝෂයක් තියෙනවද ඒ වගේ
ප්‍රශ්න කවුද තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒකයි මම බැලුවේ ඇයි කියලා. නැත්නම් මම සාමාන්‍යයෙන් පන්තිදෙක ෆෝන් ආන්සර් ගන්න කැමති නැහැ. හරිද පුතේ මේ මොකද තාක්ෂණික ගැටලුවක් આવත් අනිවාර්යයෙන්ම ආයතනික කතාවම ගන්නවා පුතේ ෆෝන් එක. හරි. දැන් අපි මම හිතන්නේ ඔයාලට ප්‍රශ්නයක් නැහැ නේද? නෑ සර්. නෑ හරි එහෙනම් මෙතන ප්‍රශ්න නැතුව ඇති එහෙනම් වැරදීමක් වෙන්නත් පුළුවන්. හරි. දැන් බලමු අපි මාතෘකාව ලියන්න ලිවි නෑ නේද මොකද නේද? නෑ. මාතෘකාව ලියන්න පුතේ අඛිල කරණී සරලම ආකාරයෙන් දැක්වීම. දැන් එකක් කරලා වෙන්න ඕනේ. ඔව් සර්. right ඒ වගේ දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේක. ඔයා තනියෙන් කරන්න උත්සාහ කරන්න. වර්ගමූල 18. ඔයාට මතක තියෙනවනේ පූර්ණ වර්ග ටික නේද පුතේ? පූර්ණ වර්ග ටික මතකද ඔයාලට දන්නවද පූර්ණ වර්ග ටික? 1 කියන්න පුතේ මට 1 4 1 4 9 ඊගාව එක පුතේ 16 ඊගාව එක 25 25 36 36 right හොඳයි. දැන් එහෙනම් මේ ගාන හදන්න පුළුවන් පුතේ. ගාන නිසා නේද පුතේ? ඉතින් එහෙනවද? ඈ? ඔව් සර් හරි. හරි. බලන්න. මෙතන අපිට ලියන්න පුළුවන් වර්ගමූල 18 කියන්නේ නම් වරක් දෙක කියලා. එහෙම ලියවද ඔයා? ඔව් සර්. හරි. එතන එහෙනම් මූල 9 වැඩි කිරීම මූල 2 නේ පුතේ නේද? එහෙනම් වර්ගමූල 9 කියන්නේ 3යි මූල 2යි උත්තරේ. අවද? ඔව් සර්. හොඳයි. එහෙනම් අපි ඊගාවට 75 වර්ගමූල 75. බලන්න 75 කොහොමද ගන්න කියලා? Nah. ඉවරනම් මට කියන්න පුතේ. හරි. කොහොමද ගන්න අපි? 75 කියන්නේ පුතේ වර්ගමූල ලකුණ ඇතුලේ 25 වරක් 3 නේ. එහෙම නේද? ඔව් 25 කියන්නේ පුතේ වර්ගමූල 25 වැඩි කිරීම වර්ගමූල 3කින් ලියලා 25 කියන්නේ 5යි වර්ගමූල 5 මූල 3. අන්න උත්තරේ. හරි. ගැටලුවක් නැහැ නේද? නෑ සර්. හරි. අපි ඊගාවට තව එකක් කරමු. වර්ගමූල 98.
හොඳයි 98 කියන්නේ පුතේ ඔයාලට මේක එකපාරට උදාගන්න වෙන මේ ප්‍රථම සාධකයෙන් බෙදලා බලන්න හරිද එතකොට අපිට එනවා හරියට මොකද වෙන්නේ කියලා වර්ගමූල 98 කියන්නේ පුතේ 49 ඒවා දෙකක් හරිද එහෙම කිව්වම හරිද මනස ඉන්නව නේද ඔව් සර්. හරි එහෙනම් 49 වැඩි කිරීම 2 වර්ගමූලනේ එහෙනම් උත්තරය 7යි මූල 2යි ගැටලුවක් නැහැ නේ නෑ සර්. හරි right ඊට පස්සේ නම් අනුමාත්‍රකාවල් ලියන්න දැන් ඔය වගේ ගණන් තව ටිකක් අපි අච්චුපතේ තියෙනවා එකම මම අතුපොත් ඩොට් එක තියන්නම් ඔයගලන්ට ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ තව ඉස්සරහට ගණන් ටිකක් හදන්න ඒ වගේ හරිද right ඊට පස්සේ ලියන්න මාතෘකාව සරලාකාරයෙන්ද ඇති කරණේ අකිල කර්ණි බවට පත් කරන්න අකිල කර්ණි බවට පත් කරන්න හරි දෙකයි මූල 3 right මේ සරලම ආකාරයෙන් දෙන කර්ණයක් පුතේ ඔයාලට පුළුවන් ද බලන්න උත්සාහ කරන අකිල කර්ණයක් බවට පත් කරන්න පුළුවන්ද කියලා මේක මේ හිතන්න විතරයි තියෙන්නේ හරි මම පළවෙනි ගාන නිසා කියා දෙන්නම් නේද කාලේ අපරාධනේ පුතේ මේක ලියන්න පුළුවන් අපිට දෙක වැඩි කිරීම මූල 3 කියලා හරිද හරි එහෙනව නේද ඔව් සර්. හරි පුතේ එතකොට මේ දෙකේ එන්නේ මූල 4ට 4 වර්ගමූලයෙන් 2 කියන්නේ එහෙනම් දෙකේ වර්ගය 4යි 4 වර්ගමූලයෙන් තමයි ලියන්න පුළුවන් ඕක නේද දෙක වෙනකොට මේක ලියන්න පුළුවන් නේද පුළුවන්. වැඩි කිරීම මූල 3 හරිද right දැන් වර්ගමූලයට ඇතුළට ගන්නවා 4 වරක් 3 කියන එක කියලා ගත්තාම අපිට වෙන වර්ගමූලයක් නේ 4 3 කියුවේ 12යි මොන උත්තර මෙන්න අකිල කරණේ පැහැදිලි නේද ඔව් සර්. තනියම හදාගන්නකො මේක හදාගෙන ඔයා මේක තනියම කරන්න හරි සර්. හරි නේද කීයද උත්තරය ආවේ 125. ඒක ඔව් 125 වර්ගමූලනේ ඔව්. අමුණ ආවේ නේ හරි වාට තේරෙන්න පුතේ දැන් ඔයා හොඳයි right මම තව එක ගානක් විතර හදලා ඔයත් එක්ක ඊගාව කොටසට යන්නම් 6යි මූල 7 හරි
හරි සර්. හරි නේද පුතේ? right. එතකොට පුතේ උත්තරේ එන්නේ කීයද? 252. හොඳයි 252. හරි. හරි තේරුණා පුතේ මේ. හොඳයි. අපි නම් මෙතනදී සාර්ථක වෙලා තියෙනවා මේ කොටස කතා කරනකොට. හරි. අපි ඊගාවට පුතේ දැන් යමු ලියන්න පුතේ කරණී එකතු කිරීම. හරි. 2x එකතු කිරීම 5x. දැන් 3x. හරි මේනද පුතේ මේ ලියපු එක? ඔව් සර්. පේනවා. මේක උත්තරේ මට කියන්න. 5x. එක එකතු කරලා 3ට එතන 5x. හරිද? මේ x කියන එක්කිනා අපිට පෙවුනේ එක එකතු කරන්නේ මේ මේක විතරයි එකතු කරන්නේ. එන්න පොදු සාධකයේ විතර අරගෙන මේක එකතු කරන මේ වගේ කතාවට වෙන්න මෙතන නේද? ඔව් සර්. right. ඔව් සංගුණක එකතු කරා මේ ඒක එහෙම තිබ්බා. දැන් මම කිව්වොත් මෙන්න මෙහෙම. 2යි මූල 5 එකතු කිරීම 3යි මූල 5. කියන්න මට උත්තරේ. උදේ මේ විදිහම තමයි. කොහොමද උත්තරේ එන්නේ? 5යි. ඈ? 5යි මූල 5. මූල 5. හරි. පැහැදිලිද? ඔව් සර්. ආයි මේකෙන් එහෙනම් ඔයාට හොඳටම අවබෝධ වුණා. මාතෘකාව නිවැරදි පුතේ අපි කර්ම එකතු කිරීම කියලා? ඔව්. හරි. එහෙනම් මේ දෙකම ලියාගන්න දැන් ඔයා මේක ටික උදා. ඔයාට මේක ලියන්න පුතේ. එතකොට ඔයාට අවබෝධ වෙනවනේ මෙන්න මෙහෙම තමයි මේ කරේ කියලා නේද? හරි. හරි සර්. හරි නේද පුතේ? right. හොඳයි දැන් මම ගණන් කීපයක් දානවා තනියම හදන්න. තනියම හදන්න බැරියෝ. හරියට තවගෙට කියන්නේ ඒක හරියටම දැනගෙන ඉන්න ඕනේ මේ එක වසරේ උගන්නන්න දන්නවනම් ඒ ඇති මං උදාහරණයක් එක වසරේ හරියට මම දන්නවනම් ඒ ඇති අපි හිතන්නේ හරි ඔයාට ඇහෙනව නේද? ප්‍රැක්ටිස් කරලා පැහැදිලි මදි සර්. ඉස්කෝලේම මේ ටීචර්ස්ලා කැමතිලා දෙන මෝදානකට අවසානයේ මට නකල්ලෝ කියලා හතරක් පහ ඔන්නේ ඒ කියන්නේ විරුද්ධතාවය කියලා කියනවා. සමහරවිට මේකට ප්‍රතිපදව සපෝට් කරේ. ඒකෙන් කවුරුරි නැත්තම් ඉතිසර එක නැති. එක්මයිල සබ්ජෙක්ට් 10 ගන්නවත් තමයි ගන්න ටික හරි බෙදලා දෙන්නේ. ඒක මෙහෙමයි ඒක විතර නෙමෙයි අප්පා මම තව ඉන්න මේ මම හිතන්නේ මොතරම්වත් ග්‍රැමටික්වත් ඉගෙනගෙන නැති කියලා ගාලෙවත් අමිත් එකට හලෝ මයික් එක ඔන් වෙලා. හරි. ඕකේ. හරි. මනීෂ දැන් එහෙනවද නේද? ඔව් සර්. හරි. ඉතින් මේ ගණන් දෙක හදනකොට එතන මෙතනදී මේ දෙන්න එකතු කරාම අපිට 9යි මූල 3 එනවා. ඒක පැහැදිලි නේද? ඔව් සර්. ඔව් මෙතනදිම තේ අඩු කිරීමත් අර වගේම තමයි. කීයද උත්තරය ඔයාලට? 2 මූල 2. 2යි මූල 2 හොඳයි. තමයි එන්නේ. හරිද? right. එතකොට ඒ ගාන පුළුවන්. ඔය වයින් ගාන පුළුවන්. දැන් මම මේකේ දුක්ඛ වෙනත් අවස්ථාවක් තියෙනවා. මම මේ වගේ දැන් ගානක් ඔයාලට දාන්න යන්නේ 5යි මූල 10 එකතු කිරීම අපි ගත්තොත්
මූල අණු පුළුවන් පුතේ හදන්න පුළුවන් කියලා උත්සාහ කරන්න. පේනවනේ මූල අණුව කියනවා. සර් ඉවරද? right පුතේ ඔයාලට දැන් ඔන්න බලන්න මම මේකෙදි කරාද? මනීෂා ඇහෙනවද බව? මනීෂා ඇහෙනවද? මනීෂා සර් ළමයා එක්සිට් වුණා වගේ. ඒකනේ නේද? එයාගේ මොනවා ඩේටා ප්‍රශ්නයක් වුණාද දන්නේ නැහැ නේද? ඔව් ආයේ අපි පොඩ්ඩක් කියමු. අන්තිම ඉවරෙන්න ළඟ නැහැ. තව තියෙන පැය භාගයක්. ඔව් තාපේ බෑග් තියෙනවනේ. මම මේ පැත්තෙන් කෝල් එක දාලා බලන්න සෙවිනාට. හරි හරි ඔකේ. සර් මේ වැරදිලා මයික් එක ඔන්ලා තියෙන ගොඩක් වෙලා ඩිස්ටර්බ් වුණාද? නෑ මම ඒ වෙලාව තමයි ඔයාලට ෆෝන් කරලා කිව්වේ. මේ කෝල් එකක් ආවේ ඒක අර කට් කරද්දි අතේ වැදෙන්න. මේ මම කෝල් කරා. ඔව්. අනිෂා මේ ලයින් එක කට් කරා සමහර ලොග් වෙන්න හදන ඇති. මම මේ පන්ති අහගෙන හිටින ළමයා ෂේප් එකේ හිටියන්නේ. ඔව් ගැටලුවක් නෑ. හොඳට කරා වැඩ ටික. මොකද්ද දන්නේ වෙච්ච ප්‍රශ්නේ? මොකද කරන්නේ අපි? ආන්සර් ගන්න නෑ නේද? කරා ලොග් වෙන්න හදනවද දන්න අපි විනාඩි දෙක තුනක් බලමු. ඔව් ටිකක් කළා බලලා ඩේටා ප්‍රශ්නයක්. පන්ති පටන් ගත්තොත් ෆෝන් එකේ සර් මනිෂාව මනීෂා හරි පුතේ මනීෂ ඉන්නව නේද?
ඔව් සර්. මොකද උනේ? ඩේටා මදි වුණා. හරි හරි. රයිට් මේ ගාන දැන් ඔයා හැදුවද මේ උත්තරේ? ඔව් සර්. හරි. අපි බලමු එහෙනම් නේද? කීයද උත්තරය ආවේ ඔයාට? 5 මූල 100. ඍණ 5? 5 මූල 100. නෑ අපි බලමු මෙන්න මෙහෙම පුතේ. දැන් මෙතන 5යි මූල 10 තියෙනවානේ. එකතු කිරීම 90 කියන්නේ ඔයා දන්නවා 9 වරක් 10නේ නේද? ඔව් සර්. දැන් 5යි මූල 10 තියෙනවා පුතේ. 90 කියන එක්කෙනා අපිට ලියන්න 9 මූල 9 කියන්නේ 3යි මූල 10 කියන්නේ හදාගන්න පුළුවන් නේද? පුළුවන්. right මේ ඔයා මේ ඊළඟ කාර්යය සරල කාර්යයක් කරනකොට මෙහෙම වෙනවනේ. ඔව් දැන් බලන්න එහෙනම් මූල 10 තියෙන්නේ මෙතන එකතු වෙනවා. ඒතකොට 8යිනේ. 8යි මූල 10යි. තේරුණාද පුතේ? පැහැදිලිද දැන් ක්‍රමේ? ඔව් සර්. හරි. හදාගන්නකො එහෙනම් ඒක. හරි සර්. හරිනේ. right මම තව ගණනක් දානවා. උත්සාහ කරන්න දැන් මොකද? 3යි මූල 45. හරිද? හරි සර්. 5යි මූල 20. හරිද? අඩු කිරීම 9යි මූල 5. අවස්ථා තුනක් දුන්නා. කොහොමද දුන්නත් ඉතින් අර ක්‍රමයට ඔයා එකින් එක තියෙනවද? ඔව් සර්. දැන් හරිනේ. right හදාගන්න. ඔයා හදාගෙන යන්න පුතේ මමත් ගාන එතන හදන්නම්. ඔතනට ගන්න පුළුවන් මෙතනින් පස්සේ මේ දෙන්න වැඩි කරලා ලියන්න පුළුවන් පුතේ. හරිද? ඔයා ඒක දන්නේ නැහැ නේද? හරි සර්. ඔව් මේ දෙන්න වැඩි කරන්න පුළුවන්. ඒතකොට අපි එන වැඩි කිරීම ටික ඊගාවට කතා කරනවා. 3 3 9යි මූල 5 කියලා ලියන්න පුළුවන්. ධන මේ දෙන්න වැඩි කරාම 10යි මූල 5 කියලා ලියන්න පුළුවන්. ඍණ මෙතන 9යි මූල 5. දැන් මේ 9යි මූල 5ට මේ 9යි මූල 5 ගන්න. කරනකොට කොහොමද? උත්තරේ මොකක්ද පුතේ? 10යි මූල 5. පැහැදිලිද? ඔව් සර්. හරි. තව ගානක් හදමු නේද අපි? මේ වගේ අවස්ථාවක් එන. දැන් හිතන්න ඕනේ
ඕකෙන් පස්සේ අපි ගුණ කිරීම වලට යනවා. යට එක මම අතන උඩ එක අලිය ගන්න තියෙන්නේ. මේකද ඔයා පොඩි උපක්‍රමයක් භාවිතා කරන්න. මේ තුන දිහා බැලුවම මේ 147 108 ටිකක් අමාරුයි වගේනේ නේද? හැබැයි 70 භාගිය කියන ටික ලේසි ඔයාට හිතා ගන්න. 70 භාගයන්නේ 25 වරක් 3නේ නේද? එහෙනම් 25 වරක් 3 නිසා අපිට තුනේ මූල තුන මූල නැත්නම් එන විදිහට අපිට මේක පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ 147 ගෙන් බෙදුවාම අපිට එනවා 49 3ක්. එන 70 භාගයන්නේ 25 3ක්. එහෙනම් 108 කියන්නේ පුතේ බලන්න 3ෙන් බෙදලා 3යි 18 10යි 26 3ක්. දැන් ඕකේද? හරි දැන් හදන්න එහෙනම්. එහෙම පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න. දැන් 11ට අපි ඇවිල්ලා තියෙන්නේ 10 දරුවෝ නෙමෙයි. අදින් පස්සේ අපි ඕගොල්ලෝ 11 දරුවෝ නිසා ගොඩක් දේවල් හිතලා හදාගන්න වෙනවා. පුතේ ඉස්සරහට අපි ටිකක් මහන්සිලා වැඩ කරමු. ඉවරයිද? අලිෂි ඉන්නව නේද? ඒ 49 වැඩි කිරීම මූල 3 මූල 25 වැඩි කිරීම මූල 3 මූල 36 වැඩි කිරීම මූල 3 නේ. අතිසම කියන්නේ 7යි මූල 3 නේ. 5යි මූල 3 6යි මූල 3
නේද? right දැන් බලන්න එතකොට මූලලක් තුන හැමෝම තියෙනවනේ. ඒක ප්‍රශ්නේ නෑ මේ ඉලක්කම් ටිකනේ 7 5 2යි 2යි 6යි 8යි 8යි මූල 3යි ආවද? ආවද පුතේ? ආසර්. ආවනේ හොඳයි right එහෙනම් මාතෘකාවලිය නීගාවට කර්ණීය ගුණ කිරීම හරි සර්. හරි දෙකයි මූල 3 වැඩි කිරීම පහයි මූල 3 මේ වගේ ලාභ හරිද? හරි දෙකයි මූල 3 වැඩි කිරීම පහයි මූල 3 අරවා නිකමට හිතන්න පුළුවන්ද මේක උත්තරේ මොකක් වෙන්න පුළුවන්ද කියලා? අපි මේක වෙනස් කරලා බලමු මෙතනනේ. මම මේක වරද දෙනවා. දෙකයි මූල 3 වැඩි කිරීම පහයි මූල 3. හරි. මෙතනදී පුතේ වෙන්නේ මෙහෙමයි. පුතේ සංඛ්‍යා දෙක වෙනම වැඩි වෙනවා. හරිද? ඒකම කර්ම දෙකක් වෙනම වැඩි වෙනවා. මේ දෙන්න වැඩි වුණාම පුතේ උත්තරේ 10යි. මේ දෙන්න වැඩි වුණාම වර්ගමූල ලකුණ 3 ගණන් 2. හරිද? ඒතකොට මෙතන 10 දෙනවා. එතන 3 ගණන් 2 6යි. 10යි මූල 6යි කියලා උත්තරේ. පැහැදිලි තේරුණාද? right. එන එක ලියා ගන්න පුතේ. හරි සර්. හරි 7යි මූල 3 වැඩි කරන්න 2යි මූල 5යි මොකද වෙන්නේ? 14 මූල 15. ඊළාවේ 14යි මූල 15. මූල 15 හොඳයි. තේරෙනවනේ ඒක ප්‍රශ්නයක් නෑ නේද පුතේ? නෑ සර්. ඒ වගේ ඕන ගානක් එතකොට එන ඔයාලට හදාගන්න පුළුවන්ද? නෑ සර්. අපි තව එකක් හදමු. වාට කැමති දේවල් ලේසි කරගෙන හදන්න පුළුවන්.
හරි. අවුරුදු උත්තරයක්. මම ඔයාලට නිකන් සරල විදිහට මෙහෙම කියන්නකෝ පුතේ 16 වරක් 10 වර්ගමූල වැඩි කිරීම 9 වරක් 10 කියලා කියනවා. හරිද? එතකොට මේක 16 වර්ගමූල 4 නිසා 4යි මූල 10. 9 වර්ගමූල 3 නිසා 3යි මූල 10. කොහොමද යන්න පුළුවන් නේද? හරි. එතකොට බලන්න දැන් මෙතන 4 වැඩි කිරීම 3 වැඩි කිරීම මූල 10 වැඩි කිරීම මූල 10. හරි. 4 වරක් 3 12යි පුතේ වැඩි කිරීම මේ මූල 10 මූල 10න් වැඩි කරාම එන්නේ පුතේ 10 වැඩි කිරීම 10 කියන්නේ 12 වැඩි කිරීම වර්ගමූල 100 නේ පුතේ. ඔයා දන්නවා අර වර්ගමූල 100 නේද? මම මෙතන හදන එක ටික 12 වැඩි කිරීම 10 වර්ග 10 කියන වර්ගමූල 100. හරිද? ඒ ඔයා දන්නවා 12 වැඩි කිරීම වර්ගමූල 100 කියන 10යි නේ උත්තරේ. මූලේ 100 වර්ගමූල 10යිනේ. 12 10 කියනකොට 120. පැහැදිලි නේද? right. ඔයා මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. තව මෙන්න මෙහෙම එකක්. ඉතින් 4 වර්ගමූලයේ වැඩි කිරීම 4 වර්ගමූලයේ උත්තරේ 4යි. කොහොමද එහෙම වෙන්නේ? එතකොට 4 වර්ගමූලයේ 2යිනේ. 4 වර්ගමූලයේ 2යිනේ. 2 2 4යි. නේ? හරි. ඒකම 9 වර්ගමූලයේ වැඩි කිරීම 9 වර්ගමූලයේ උත්තරේ 9යි කියනවා. ඒ 3යි වැඩි කිරීම 3යි උත්තරය 3 9. ඒ කියන්නේ පුතේ සංඛ්‍යාවක වර්ගමූලය එම සංඛ්‍යා වර්ගමූලය වැඩි කරා උත්තරේ එම සංඛ්‍යාවයි. එහෙනම් මේක පොදු වෙන්න ඕනේ මෙන්න මේ වටා. වර්ගමූල 3 වැඩි කිරීම වර්ගමූල 3 උත්තරේ කීයද? 3. 3යි. වර්ගමූල 5 වැඩි කිරීම වර්ගමූල 5 උත්තරේ කීයද? 5. 5යි. වර්ගමූල x වැඩි කිරීම වර්ගමූල x කීයද උත්තරේ? x. x. right මේකත් ඕන ඔයා පැත්තකින් ලියලා කියන්න. ඕන වේ කොහෙලා හරි. හරි. මේ ටික ලියාගත්ත නේද? හරි උඩ ටිකක් ලියාගන්න පුතේ එහෙමම. හරිද පුතේ? හරිද? හරි සර්. හරි. right එහෙනම් ලියන කර්ම බෙදීම කියන මාතෘකාවක් පුතේ. හොඳයි. කර්ණේ බෙදීම. හරිද? දැන් මම ගානක් හදනවා ඔයාට. 4යි මූල 22 බෙදීම 2යි මූල 11 කියලා. මේක හදනකොට මම පුතේ මෙන්න මෙහෙම ලියනවා. 4යි මූල 22 බෙදීම 2යි මූල 11 කියලා ඔහොම ඉරයට දාලා ලියා ගන්නවා. හරිද? මගේ ලේසියෙන්. හරි පුතේ? දැන් ඔයා දන්නවා 4 වැඩි කිරීම මූල 22 කියන එක ගාව නම් කියත හැකි දෙවරක් 11 කියලා. නේද? යට 2 වැඩි කිරීම මූල 11 තියෙනවා. හරිද? right. දැන් මේ උඩෙක් කියන හදාගන්න පුළුවන් 4 වැඩි කිරීම මූල 2 වැඩි කිරීම මූල 11 කියලා. යට එතකොට පුතේ 2 වැඩි කිරීම මූල 11 තියෙනවා. පැහැදිලිද? ඔව් සර්. එතකොට මේ මූල 11ට දැන් මේ මූල 11 කපන්න පුළුවන් නේ? දෙකෙන් බෙදන්න පුළුවන් 4. එතකොට 2යි. එහෙනම් උත්තරේ 2යි මූල 2යි කියලා. පැහැදිලි නේද?
ඔව් සර්. ඔව් සරලයි. ඉතින් අපි කරමු මේක. කරගන්න ඔයා. පේනවනේ. තනියම හදන්න ගානක් දැම්මා. මොකද දත්තේ? හදුවද? ඔව් සර්. හදුවන කියන්න ඕනේ ඔය කියලා. හරි? ඊළඟ උත්තරේ 6 මූල 4. 6යි මූල 4. 6යි මූල 4. බලමු අපි අහන්න කියලා. මූල 4 වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි බලමු. කොහොමද බලමු අපි. ඉතින් අපිට මේක ලියා ගන්න පුළුවන් 3යි මූල 20 යට 2යි මූල 5. කොහොමද ලියුවද ඔයා? ඔව් සර්. හරි. එහෙනම් 3යි මූල 20 කියන්නේ ඔයා ලියුවේ කොහොමද? 4 වරක් 5 කියලාද? ඔව් සර්. යට 2යි මූල 5 නේ. ඔව් සර්. හරි. ඊට පස්සේ 3 වැඩි කිරීම වර්ගමූල 4 කියන්නේ 2 නේ. ඔව් සර්. වැඩි කිරීම මූල 5 තියෙනවා යට 2යි මූල 5 තියෙනවා නේ. ආවද? ඔව් සර්. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මූල 5 මේ මූල 5 කැපෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. උත්තරය 3යි නේද? මට ආවේ නැද්ද ඕක? වර්ධුන් දෙන හොයාගත්තද දැන්? ඔව් සර්. මෙත් මූල 3 වැඩි කිරීම දෙකට මූල දාලා ඉන්නවා. ඒකයි වැඩේ නේද? ඒ වගේ මිස්ටේක් එකක් අහම තමයි ඔය වගේ ප්‍රශ්නයක් එන්නේ නේද? හරි. ඒක හදාගන්නකෝ දැන්.
තව ගානක් හදමු නේද? ඉතින් මේක හදමුද බලන්න. ඔව් සර්. හරි. ඉවරනම් කියන්න පුතේ. හරි මම හිතන්නේ මේකේදී අවසාන උත්තරේ ඔයාලට පොඩි ගැටලුවක් එනවා ඒ නිසා මම මේක හදනවා. අපි හදමු හරිද? මොලේ ඉන්නව නේද? ඔව් සර්. 8යි මූල 75 කියන්නේ 25ව 3ක් නේ. හරිද? right. මෙතන 8 7යි මෙතන 24 කියන්නේ 8ව 3ක් කියලා ගන්න පුළුවන් නේ. 8ව 3යි. දැන් අපි කොහොමද තියාගමු? එතකොට ඔයා දන්නවා 7 වැඩි කිරීම 25 කියන්නේ 5යි මූල 3 කියලා ලියන්න පුළුවන්. මෙතන 7 වැඩි කිරීම මම මූල 8 වැඩි කිරීම මූල 3 කියලා ලියනවා දැනට. හරිද? right. ලියලා මුතේ දැන් මම මේ 4 කපනවා මේ මූල 3 මේ මූල 3 කපනවා. හරිද? කපුවම අපිට එනවා මුතේ මෙතන 5 යට මූල 8 කියන එකක් එනවා. නේද? වටාවද එහෙම? ඔව් සර්. right. පේනව නේද? හරි. මම මේක තව ටිකක් සරල කරලා ලියනවා 5 යට 8 කියන්නේ මුතේ 4 2නේ. එහෙනම් 2යි මූල 2යි කියලා යන්න පුළුවන්. නේ? ඒ කියන්නේ මෙහෙම. මූල 8 කියන්නේ මූල 4 වැඩි කිරීම 2. ඒක 4 වර්ගමූල 2 නිසා 2යි මූල 2 කියලා හරිද? හරි. දැන් ඔන්න බලන්න පුතේ අපි මේ වගේ ගානක ඕනම කර්ණි ගානක පුතේ හරය පුතේ කොයි වෙලාවකවත් කර්ණයක් ලෙස ලියන්නේ නැහැ. අපි හරය පරිමේය සංඛ්‍යාව ලෙස ලියන්නේ. පැහැදිලිද පුතේ? ඔව් සර්. අපි ඉතින් කියන මේ වගේ එක හරය පරිමේය කරලා දාන උත්තරේ ලියන්න ඕනේ කියලා. ඒ නිසා අපි ගන්න මොකද අර දැන් කාටුට් කරලා ඉගෙන ගත්තා වගේ මේ වර්ගමූල නැති කරන්න නම් පුතේ අපි මේක වැඩි කරනවා මූල 2කින්. හැබැයි උඩ යට විතරක් වැඩි කරලා අරින්න උඩ මූල 2කින් වැඩි කරනවා. පැහැදිලිද? ඔව් සර්. දැන් ඔන්න බලන්න උඩ 5යි මූල 2 තියෙනවා. යට 2 තියෙනවා පුතේ මේ මූල 2 වලින් මූල 2 කියන උත්තරේ කීයද 2යි නේද? ඔව් සර්. දැන් එහෙනම් 5යි මූල 2 යට තියෙනවා දෙකක් 4යි. පැහැදිලි නේද? ඔව් සර්. right ඔය ටික හදාගන්න පිටින්.
ලිව්වද? හරි සර්. හරි. අනුමාත්‍රකාල යන පුතේ හරය පරිමේය කරන්න. හරි සර්. හරි. දෙකේ අට මූල තුන උත්සාහ ගන්න හරය පරිමේය කරන්න. 5ට මූල 7 උත්සාහ කරන්න. 12ට 5යි මූල 3. මේ තුන අපි කරමු හරය පරිමේය. ධර්මනේ කරන්න ඕනේ මොකක්ද කියලා නේද පුතේ? අර කලින් ගානේ කරා වගේ. හරයේ තියෙන වර්ගමූල සංඛ්‍යාවෙන් උඩ යට දෙකම වැඩි කරා. හොඳයි. මම පළවෙනි ගාන හදන්නම් පුතේ. ඒකේ තුන ගන්න ඕනේ අපි හරය සහ ළමය දෙකම මූල තුනෙන් වැඩි කරනවා. හරි. එතකොට බලන්න පුතේ මූල තුන වැඩි කරාම උත්තරේ 3යි. 2යි මූල 3යි කියලා උත්තරේ එනවා. හරයේ වර්ගමූල අයින් කරගන්න එකයි කරන්න ඕනේ. පැහැදිලිද? හරි සර්. හරි. දැන් අපි කරන්නේ මේ විදිහටම. මොකද දන්නවද මෙතන? උඩත් මූල 7න් වැඩි කරා, යටත් මූල 7න් වැඩි කරා. එතකොට මේ දෙක වැඩි කරාම 49යි. sorry. මෙතන 7යි නේද? ඊට පස්සේ උඩ 5යි මූල 7යි. එතන නේද? ඔව්. right එන අවසාන එක තනියෙන් කරන්න මෙතන. හරි. කරමු දෙන්නම් අපි. කරාද උත්තරයක් ආවද? හරි සර්. දැන් අපි මේක උඩට දෙකම මූල තුنين වැඩි කරමු නේද පුතේ? ඒතකොට වැඩි කරාම පුතේ යට එනවා 5 වරක් මූල තුන වැඩි කරමු මූල තුන කියන්නේ 3යිනේ. උඩ එනවා 12යි මූල 3. දැන් මේ 12 බෙදන්න පුළුවන් 3ෙන් බෙදව කියද්දි 4යිනේ. එහෙනම් උත්තරේ එන්නේ 4යි මූල 3 යට 5. වඩ උත්තරය ආවද? ඔව් සර්. හරි හොඳයි. මම හිතන්නේ අපේ දැන් කාලේ අද දවසේ අවසන් වෙන්න යන්න පුතේ. පළවෙනි පාඩමේ මම හිතන්නේ
ඔයගොල්ලන්ගේ 10 වසර අච්චුපතේ පළවෙනි පාඩමේ දෙන්න ඕනෑම ගාණක් හදන්න පුළුවන් මට්ටමේ තියෙන ඕනෑම ගාණක් හදන්න පුළුවන් මට්ටමේ දැන් ඔයා ඉන්නෝ කියලා මම හිතනවා. පාඩත් එහෙම හිතේ අච්චුපතත් ළඟට ගත්තාම පෙළලා බලනකොට නැත්නම් මම දැන් ඩවුන්ලෝඩ් කරලා මේක මම හෙට විතර ඔයගලන්ට අච්චුපත ඩවුන්ලෝඩ් කරලා තියන්නම් පුතේ. ඒකට අරගෙන බලන්න පුළුවන්. හරිද? ඔයාට හොයාගන්න කවුරුත් නැද්ද පුතේ? ලේසිද? එහෙමද? හොයාගන්න පුළුවන් සර්. ඒක හොයාගන්න එක ලේසි නේද? අපිට මේක ඩවුන්ලෝඩ් කරපුවාම බලන්නනේ මම ටියුට්ස් ඩවුන්ලෝඩ් කරන්නම් ඉස්සරහට. අච්චුපත ගැන හොයාගන්න නේද පුතේ? හා සර්. right. එතන අරගෙන මේ අභ්‍යාස ටික කරන්න උත්සාහ ගන්න. ඊගා දවසේ ආවට පස්සේ මේක හදන්නේ මේක කොහොමද මේක හදන්නේ කොහොමද කියලා වයින් කොට බැරි වැරදි හදාගන්න බැරි ගණන් තිබ්බොත් අහන්න. හරිද? හරි සර්. මම හිතන්නේ අද ඔයාට ගොඩක් තේරුණා නේද? කියරපු හැමදේම ප්‍රශ්න තිබ්බද මොකද? නෑ සර්. නෑ නේද? right. මම හිතන්නේ ගැටලුවක් නැතුව එහෙනම් අද දවසේ වැඩ ටික කරනවා. අපි ඊගාව දවසේ ආයේ මේ වෙලාවටම හම්බ වෙනවා පුතේ. හරිද? එතකොට ඔයා මහන්සි වෙලා අද දවසේ අද හැම ගානම අද නිදා ගන්න කලින් එකපාරක් හරි හදන්න. ඔයා දන්නවනේ මේ කතාව නේද? අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ කාරණාව. මොකද හේතුව ඔයා දන්නවා මේ ඉස්සත් විභාගයේ ඉඳලා O level A level ගත්තු ලංකාවේ පළවෙනි ගත්තු 1 2 3 ගත්තු හැම දරුවම කියන කතාවක් තියෙනවා YouTube වලට ආවට පස්සේ මම එදා දවසේ වැඩ එදා කරා කියන කතාව. ඒක තමයි පුතේ හොඳ ජයග්‍රහණයක ලක්ෂණයක්. හරිද? ඒ නිසා ඔයත් ඉදිරියේදී ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන දරුවෙක් නිසා අද ඉඳලා පටන් ගන්න පුතේ එදා දවසේ වැඩ එදා කරන්න. හරිද? ඒ නිසා ඔයා අද දවසේදී හදපු හැම ගානක්ම නැවත එකපාරක් හරියට පුළුවන් නම් නැවත හදන්න පුතේ. නිදා ගන්න කලින් හදන්න පුළුවන් නම් හදන්න, බැරි වුණොත් මේ පාන්දර හරි හදන්න පුතේ. හරිද? right. වෙන වැඩ කරන්න කලින් සාමාන්‍යයෙන් කියනවා පුතේ අපි නිදා ගන්න කලින් එදා දවසේ වැඩ එදා කරනවා නම් හොඳයි කියලා. මොකද හේතුව නිින්දෙන් ඇහැරෙනකොට ඔයාට 10ක විතර කොටසක් අමතක වෙලා තියෙන්න පුළුවන්. හරිද? ඒ නිසා එහෙම කරන්න. ඒ ඔයා එතකොට ගෙවල් කොහෙද? ඉක්කඩුවේ. හරි. ඉක්කඩුවේ නේද? ඔව්. right. අද දවසේ දැන් මේ වෙලාව උතන වැඩි හිටියෙක් ඉන්නද කවුරු හරි? ඔව් සර්. කතා කරමුද පොඩ්ඩක්? අම්මා ගොඩක් ඉන්නවා. හරි සර්. මලීෂාගේ අම්මා ඉන්නවද? ඔව් සර්. ඔව්. දැන් මලීෂා අද දවසේ අපි වැඩ ටික කරා. හොඳට මලීෂා හොඳ දරුවෙක්, දක්ෂයි. මම හිතන්නේ හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් දරුවෙක්. ඒ නිසා මම අම්මලාගෙන් බලාපොරොත්තු වෙන්නේ හෝම්වර්ක් දුන්නේව ටික පුළුවන් තරම් කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මම බලාපොරොත්තු වෙනවා මලීෂාට කියලා එදා දවසේ වැඩ එදා කරවන්න. ඒ කියන්නේ අද දවසේ හදපු හැම ගානම නැවත වාරයක් අද දවස් තුලම හදන්න පුළුවන් නම් හොඳයි. දැන් රැය වෙන නිසා නිදා ගැනීමේ ප්‍රශ්න එනවා නම් හෙට උදේ පාන්දරවත් හදවන්න. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ අපේ හැමදාම පන්තියට සහභාගී කරවන්න. ඔය කාරණා ටික ඉතින් අපිට වෙනවා නම් මම මලීෂාගේ ප්‍රතිඵල ගැන වග කියනවා. මලීෂා දක්ෂ දරුවෙක් නිසා මට බය නැතුව එහෙම කියන්න පුළුවන්. එරනද අම්මා? ඔව්. හරි එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් අපි අද දවසේ පන්ති නවත්තමු. right එනයි බෝවන්.